ගරු සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා. කරු කතානායකතුමනි, විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ ආරම්භයේදී මේ ජාතික වශයෙන් වැදගත් යෝජනාව කල්තැබීමේ යෝජනාවක් හැටියට මම ඉදිරිපත් කරනවා. රජයේ හා රජයේ ව්‍යවස්ථාපිත ආයතන වලට රැකියාව සඳහා බඳවා ගැනීමේදී දේශපාලන පත්වීම් ලබා දීම හේතු කොටගෙන ගැටලු රාශියක් පැන නැගී ඇත. රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් බිඳ වැටීමට හේතු වී තිබෙන ප්‍රධාන කරුණු අතර අධ්‍යාපන හෝ වෙනත් සුදුසුකම් රහිත දේශපාලනයේ එකම සුදුසුකම් බවට පත් වූ පිරිස් බඳවා ගැනීම ප්‍රධාන වේ. ඒ වගේම එම ආයතන වලට ඔරොත්තු නොදෙන විවිධ තනතුරු නාමයන්ගෙන් බඳවා ගැනීම හේතු කොටගෙන ආයතනයන් තුල පරිපාලන ගැටලු මෙන්ම අතිරික්ත වැයබරක්ද දැරීමට සිදු ඇත. මෙම සුදුසුකම් රහිත දේශපාලන පත්වීම් ලබා දීම හේතු කොටගෙන අධ්‍යාපනය හා අනෙකුත් සුදුසුකම් සහිත උපාධිධාරීන් පවා විශාල ප්‍රමාණයකින් රැකියා විරහිත භාවයට පත්ව අසරණ භාවයට ඇද්දමා ඇත. ඔවුන්ට රැකියාවක් ලබා ගැනීම වෙනුවෙන් දේශපාලකින් පිටිපස යන්නට සිදුවීම මහා ඛේදවාචකයකි. ගරු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතා කරන ලද ප්‍රකාශනයේදී සඳහන් කළ රැකියා ලබා දීමේදී හෝ වෙනත් රාජ්‍ය මැදිහත් වීම අවශ්‍ය කටයුතු වලදී කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමකට මගේ රජය ඉඩ තබන්නේ නැති බව මම අවධාරණය කරනවා. යන ප්‍රකාශනයට ප්‍රාණයක් ලැබිය යුතුව තිබෙනවා. එය හුදු වාක්‍ය ඛණ්ඩයක් නොවි භාවිතාවේ යෙදවිය යුතුව තිබෙනවා. Order please. ගරු නියෝජ්‍ය කතානායකතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමා මම යෝජනාව ඉදිරිපත් කරනවා. මම උදාහරණය කළේ ගරු ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුව අමතා කර ප්‍රකාශනය මම නැවත උපුටා දක්වනය රැකියාව ලබා දීමේදී හෝ වෙනත් රාජ්‍ය මැදිහත් වීම අවශ්‍ය කටයුතු වලදී කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමකට මගේ රජය ඉඩ තබන්නේ නැති බව මම අවධාරණය කරනවා. යන ප්‍රකාශනයට ප්‍රාණයක් ලැබිය යුතුව තිබෙනවා. එය හුදු වාක්‍ය ඛණ්ඩයක් නොවි භාවිතයේ යෙදවිය යුතුව තිබෙනවා. එයින් රජය හා ව්‍යවස්ථාපිත ආයතනයන් සඳහා රැකියාව සඳහා බඳවා ගැනීමේදී දේශපාලන පත්වීම් වලින් බැහැරව ක්‍රමවත් විධිමත් ක්‍රමවේදයක් ස්ථාපිත කළ යුතු බවට මෙම ගරු සභාවට යෝජනා කර සිටිනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ 8 වෙනි පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භයේදීම කල්තැබීමේ විවාදයක් හැටියට මේ විවාදය ගේන්න බලාපොරොත්තු වුණේම පහුගිය ජාතික මැතිවරණ දෙකේදීම අපි දැක්කා ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී මේ මැතිවරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පත්වීම් දෙන රැකියා පොරොන්දු වලට පදනම් වෙලා තිබුණා. ඒ නිසා බොහෝ තරුණයන් උපාධිධාරීන් වෙන්න පුළුවන්, උසස් පෙළ සමතුන් වෙන්න පුළුවන්, සාමාන්‍ය පෙළ සමතුන් වෙන්න පුළුවන්, වෙනත් වෘත්තීය සුසුකම් තියන අය වෙන්න පුළුවන්. ඒ තමන්ගේ සුදුසුකම් පැත්තකින් තියලා පුරුද්දක් හැටියටම මැතිවරණ කාලෙදී දේශපාලනඥයින්ගේ පස්සේ යන දෙයක් සිද්ධ වෙමින් තියෙනවා. ඒක නිසා මේ මැතිවරණ සහ රැකියා පොරොන්දු කියන එක ගරු නියෝජ්‍ය කතානායකතුමනි එකට ඈඳිලා තියෙන දෙයක්. රැකියා පොරොන්දු වලට දේශපාලනේ කරන අය ඉන්නවා. රැකියා පොරොන්දු වලට ඡන්දෙ දෙන අය ඉන්නවා. රැකියා පොරොන්දු වලට දේශපාලකින්ගේ පස්සේ යන අය ඉන්නවා. එතෙන්දි වෙන බරපතල ප්‍රශ්නේ තමයි එවැනි තත්ත්වයක් ඇතුලේ දේශපාලන පත්වීම් දුන්නට පස්සේ දේශපාලන පත්වීම් හැටියට රැකියාව ලැබුණට පස්සේ එකක් ඒ ආයතන වලට රාජ්‍ය සංස්ථා මණ්ඩල අධිකාරීන් දෙපාර්තමේන්තු වලට සුදුසුකම් නැති අය එනවා. සුදුසුකම් නැති අය ඒ නිලතල වලටපත් වෙනවා. ඊට පස්සේ වෙන දේ ඒ ආයතන කඩා වැටෙනවා. මෑත ඉතිහාසය පුරාම අපි දැකපු දෙයක් තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රටේ රාජ්‍ය පද්ධතිය බිඳ වැටීමට එක ප්‍රධාන හේතුවක් වුණා විශේෂයෙන් ඉහළ තනතුරු වලට, වගකියුත් තනතුරු වලට දේශපාලන පත්වීම් ලැබීම, දේශපාලන පත්වීම් සුදුසුකම් බවට පත්වීම. ඒක නිසා එක පැත්තකින් රාජ්‍ය ආයතන කඩා වැටුණා. අනිත් පැත්තෙන් වෙන දේ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සුදුසුකම් තියන අය, සුදුසුකම් තියන ඒ තනතුරු වල ඉන්න ඕන අය ඒ තනතුරු නොලැබුණාට පස්සේ, ඒ රැකියා අවස්ථා නොලැබුණාට පස්සේ ඔවුන් මානසික බිඳ වැටීමකට ලක් වෙනවා. අපි දන්නා මේ වෙනකොටත් පහුගිය දවස්වල අපි දැක්ක පාරවල් පුරා උද්ඝෝෂණ තියෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ඉදිරිපිට උද්ඝෝෂණ තියෙනවා. පළාත්වල උද්ඝෝෂණ තිබුණා. මම දැක්ක පහුගිය දවස්වල දකුණු පළාත් සභාවේදී පළාත් සභා කාර්යාලය වට කරලා තිබුණා උපාධිධාරී. තවමත් ඉන්නවා 2011 උපාධිය ලැබපු අය. 2011 අවුරුද්ද උපාධිය ලැබලා දැන් 2015මයි. එතකොට විශ්වවිද්‍යාලේ හිටපු කාලයට සමාන කාලයක් උපාධිය ලැබලා නමුත් රැකියාවක් නැතුව ඉන්නවා. රැකියාව නැතුව ඉන්නවා.
ඔවුන්ට රැකියාව ලැබිලා නැහැ. ඔවුන් ඉල්ලන්නේ මොකක් හරි කමන්නේ රැකියාවක් ලබා දෙන්න කියලා. නමුත් ඔවුන්ට වඩා සුසුකම් අඩු, ඔවුන්ට වඩා පළපුරුද්දක් නැති, ඔවුන්ට වඩා දෙකීම් නැති, ඔවුන්ට වඩා බොහෝ සුසුකම් නැති අය දේශපාලන පත්වීම් හැටියට ඉදිරියට ඇවිල්ලා තියෙනවා. එයා එතන වලට යනවා. එතකොට ඔවුන් පත්වීම් ලැබලා එන කාලෙදී හරි පත්වීම් ලැබලා එනකොට පත්වීම් ලබන්නේ ඔවුන්ට වඩා ඉහළ නිලධාරීන් ඉන්නේ, ඔවුන්ට වඩා ඉහළ තනතුරු වල ඉන්නේ, අධ්‍යාපන සුසුකම් හරි පළපුරුද්ද හරි නැති අය දේශපාලන පත්වීම් ලැබලා. මේක බරපතල ඛේදවාචකයක් කියලා තියෙනවා. දැන් පහුගිය ඉතිහාස පුරාම අපි දකින දේ තමයි රටේ තරුණ නැගිටීම් ඇති වෙලා තියෙනවා. උතුරේ සහ දකුණේ ඒ නැගිටීම් වලට අදාළව පත් කරපු කොමිෂන් තියෙනවා. තරුණ අසහන කොමිෂමේ වාර්තාවේ තියෙන මොකක්ද? මෙන්න මෙවැනි දේශපාලන අසාධාරණකම් සිද්ධ වෙච්ච නිසා, දේශපාලන පත්වීම් නිසා, සුසුසුකම් තියන හැට සුසුසු පත්වීම් නොලැබිච්ච නිසා එවැනි නැගිටීම් වල එක හේතුවක් හැටියට දැකලා තියෙනවා. ඒතකොට රජයේ වගකීම වෙන්නේ මොකක්ද? ආණ්ඩුවක් කියන්නේ මොකක්ද? කරුණ නියෝජ්‍ය කතානායකතුමනි, රජයේ වගකීම වෙන්නේ ඇත්තටම සමාන අවස්ථා දීලා සුසුකම් තියන අයට සුදුසු විදියට පක්ෂ ભેදයකින් තොරව, දේශපාලන ભેදයකින් තොරව රැකියාව ලබා දෙන එක. අපේ රටේ තරුණයෝ ඉල්ලන්නේ මොකක්ද? අපේ රටේ උගතුන් ඉල්ලන්නේ මොකක්ද? තමන්ගේ අධ්‍යාපන අවස්ථාවට රජය රට තමන් වෙනුවෙන් දරන ලද වැයබරට සාධාරණයක් වෙන විදියට තමන්ට තමන්ගේ අවස්ථාව ලබා දෙන්න කියලා. එවැනි ක්‍රමවේදයක් තියෙනවා නම් සුදුසුකම් තියන අයට ජනතා පරාජය කරේ මොකක්ද? ජනතා පරාජය කරේ මෙන්න මේ දේශපාලන හිතවත්කම් වලට, දේශපාලන බලයට, පෞල් ඥාතීත්වයට, දේශපාලන පත්වීම් ලබා දීමේ මජර දේශපාලනය. ඒ ජරා දේශපාලන සංස්කෘතිය, ජරා දේශපාලන සංස්කෘතිය පරාජය කරපු ජනතා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඔවුන්ගේ ජනවරමේ කැමැත්ත උනේ මොකක්ද? ඔවුන්ගේ ජනවරමේ කැමැත්ත උනේ එවැනි අසාධාරණ දේශපාලන පත්වීම් ලබා දෙන දේශපාලන ක්‍රමේ වෙනස් කරලා එවැනිම තව ක්‍රමයක් ස්ථාපනය කිරීම නෙමෙයි. එතකොට මේ නව ආණ්ඩුව ලබාපු ජනවරම, රටේ ජනාධිපතිතුමා ලබාපු ජනවරම නියෝජනය මොකක්ද? ඒ ජනවරම තුල තියෙන නියෝජනය තමයි විශේෂයෙන්ම රැකියාව ලබා දීමේදී දේශපාලන ભેදයකින් තොරව, දේශපාලන ඇඟිලි ගැහිමකින් තොරව සුදුසුකම් තියන අයට සුදුසු ආකාරයට රැකියාව ලබා දෙනවයි කියන එක. ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කර පළවෙනි කතාවේදී එතුමා ඒ අවධාරණය කරේ ඒකයි. රැකියාව ලබා දීමේදී හෝ වෙනත් රාජ්‍ය කිරීමේදී දේශපාලන ඇඟිලි ගැසීම් වලට ඉඩ නොතබන්නේ කියන එක. හේතු උනේ මොකද? ජනවාරි 8 නිර්මාණය තිබුණු දූෂිත දේශපාලන සංස්කෘතියේ එක ප්‍රධාන දෙයක් තමයි දේශපාලන පත්වීම් ලබා දීම. මම එක උදාහරණ කිහිපයක් කියන්නම්. ජනවාරි 8 වෙනිදා ජනවරම නැවත මේ පාර්ලිමේන්තුව සිහිපත් කරගන්න ඕන මේ උදාහරණ මේ තියන්නේ හිටපු පාර්ලිමේන්තුවේ පහුගිය ආණ්ඩුවේ වරාය හා මහා මාර්ග අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන අමාත්‍යතුමා 2013 6 වෙනිදා ලියනවා ලිපියක් ලියන්නේ වරාය අමාත්‍යවරයා ලිපිය ලියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට. පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා නීතිඥ නාමල් රාජපක්ෂ මැතිතුමා එතුමාට ලියන්නේ මොකටද? හිතවත් මන්ත්‍රීතුමනි, ශ්‍රී ලංකා වරාය සඳහා බඳවා ගැනීම මේ සමග අමුණා ඇති ලේඛනයේ සඳහන් අය මා හොඳින් දන්නා හඳුනන අප පක්ෂයේ උන්නත කටයුතු කරන පවුල් වල සමාජිකින් වන අතර මොහු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පුහුණුව සඳහා බඳවා ගැනීමට අවශ්‍ය සලසා දෙන ලෙස කාර්මිකව ඉල්ලා සිටිමි. කවුද ලියන්නේ? වරාය භාර විශේෂ භාර ඇමතිවරයා. වරාය අධිකාරියට දේශපාලන පත්වීම් ඇති කරගන්න. කාගෙන්ද අවසරය ඉල්ලන්නේ? නාමල් රාජපක්ෂ. එතකොට කවුද ඇමති? වරාය ඇමතුමාද ඇමතුමා? නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාද?
මේක තමයි ජනවාරි 8 වෙනිදා අපේ රටේ ජනතාව පරාජය කරපු දේශපාලනය. අපේ රටේ ජනතාව පරාජය කළේ මෙන්න මේ දේශපාලනය. ඒ කියන්නේ වරාය විශේෂ අමාත්‍යවරයාට අවසරයක් ගන්න සිද්ධ වෙනවා නාමල් රාජපක්ෂ മന്ത്രിතුමාගෙන් තීමක් දෙන්න කියලා බඳවා ගන්න කියලා. හේතුව මොකද? වැදගත් දේ ඒකයි. මේ ලිපියේ හේතුව තියෙනවා. මා හොඳින් දන්නා පක්ෂේ උන්නතිය සඳහා කැපවීමෙන් කටයුතු කරන අපේ පවුල්වල සමාජිකයෝ. එතකොට මෙන්න මේ දේශපාලන සංස්කෘතිය පරාජය කරන්න ඕන. මම කියනවා මේක හැන්සාත් ගත කරන හැමෝටම බලා ගන්න, ඔය කෑ ගහන අයටත් බලා ගන්න. ඊළඟට ඒ වගේම තව එකක් 2014 මැයි මාසේ 8 වෙනිදා මේක ලියන්නේ අධිනීතිඥ චන්දිම වීරක්කොඩි නියෝජ්‍ය කතානායකතුමා. නියෝජ්‍ය කතානායකතුමා ඔබතුමා මේ මූලාසනේ ඉන්න නිසා මම ඔබතුමාගෙන් මෙවැනි ලිපියක් කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉදිරියේදී. මේක ලියනවා මහා මාර්ග අමාත්‍යාංශයේ රැකියා අවස්ථා ලබා ගැනීමට. කාටද ලියන්නේ? පාර්ලිමේන්තුවේ දෙවනි ධූරය දරන නියෝජ්‍ය කතානායකතුමා ලියනවා ගරු හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමාට. නාමල් රාජපක්ෂ මැතිතුමා අරලියගහ මන්දිරයේ කොළඹ 3 හිතවත් මන්ත්‍රීතුමනි. මොකටද ලියන්නේ? මම ඒ පුජ්‍යලයින්ට අසාධාරණ කලින්ද උන්ගේ නම් කියන්නේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් ගැන. හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රී අහවලා මහතා මා ඉතා හොඳින් දන්නා හඳුනන අප පක්ෂයේ ඉතා දීර්ඝ කාලයක සිට ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන ප්‍රබල පාක්ෂිකයෙකි. මා වෙත ඉල්ලීමක් කරමින් ඔහුගේ පුතා වන අහවලාට මහා මාර්ග අමාත්‍යාංශයේ යටතේ පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ රැකියාවක් ලබා ගන්න. එතකොට මහා මාර්ග අමාත්‍යාංශයේ දක්ෂිණ අධිවේගී මාර්ගයට රැකියාවක් සඳහා දාන්නේ කවුද? මහා මාර්ග ඇමතුමා නෙමෙයි. සුසුකම් හොයලා නෙමෙයි. ඒක ඒ සඳහා වන ක්‍රමවේදයකට නෙමෙයි. එතකොට මහා මාර්ග අමාත්‍යාංශයේ ඇඩ්‍රස් එක තියෙන්නේ අංක 3 අරලියගහ මන්දිරේ. ඉල්ලන්නේ කාගෙන්ද? නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගෙන්. මේක තමයි අපි කැමති වුණත් අකමැති වුණත් පරාජය වෙච්ච ජනවරමෙන් ජනතාව පරාජය කරපු දේශපාලන සංස්කෘතිය. එහෙම දේශපාලන සංස්කෘතියක් තිබුණා. මේ පාර්ලිමේන්තුවේ අපි කටයුතු කරද්දී අපි දැක්කා එක්ක BR ගේ ලැයිස්තුව එක්ක MR ගේ ලැයිස්තුව. එක්ක BR ගේ ලැයිස්තුවෙන් එන්නේ එක්ක MR ගේ ලැයිස්තුවෙන් එන්නේ. එහෙම නැත්නම් අර බ්ලූ බලකායෙන් එන්නේ. පෞගේ කාලේ තිබුණ දේ මොකද්ද? පත්වීමක් ගන්න නම් එක්ක බ්ලූ බලකායේ සමාජිකයෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් MR ගේ ලැයිස්තුවේ ඉන්න ඕන. නැත්නම් BR ගේ ලැයිස්තුවේ ඉන්න ඕන. ඒක තමයි ඇත්ත தත්ත්වය. ඉතින් මේ රටේ ජනතාව ජනවාරි 8 වෙනිදා වෙනකොට පරාජය කරේ මොකක්ද? මෙන්න මේ MR ගේ BR ගේ බ්ලූ බලකායේ නන් ලැයිස්තු දේශපාලනේ. ඒ දේශපාලනේ පරාජය කරපු ජනතාව බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? නැවත ඒ වගේ නන් ලැයිස්තු නෙමෙයි. නැවත ඒ වගේ නන් ලැයිස්තු නෙමෙයි. ඒ වගේ නන් ලැයිස්තු අමාත්‍යවරයාගේ ගරුත්වයක් නැති කරලා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ගරුත්වයක් නැති කරලා ඒ රාජ්‍ය යාන්ත්‍රණයේ තියෙන පරිපාලන ව්‍යුහයත් බිඳවට්ටලා ඒ වෙනුවට අරලියගහ මන්දිරේ සියලු අමාත්‍යාංශවල ලැයිස්තු හදන තැන බවට පත් කරලා සියලු අමාත්‍යාංශවල ලිපිනේ බවට පත් කරලා තිබිච්ච දේශපාලන සංස්කෘතිය. ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි රටේ ජනතාව ජනාධිපතිවරණදී නව ජනාධිපතිවරයාට නව ජනවරමක් නිර්මාණය කරේ. එනිසා මෙන්න මේ ජනවරමේ බලය මේ පාර්ලිමේන්තුව රැකිය යුතුයි. මේ පාර්ලිමේන්තුව අපි තමුන්නාන්සලා කවුරුත් රැකිය යුතුයි. විශේෂයෙන්ම රටේ ජනතාව පරාජය කළේ ජනවාරි 8 වෙනිදා ඒ දූෂිත දේශපාලනයේ බව මම නැවතත් අවධාරණය කරනවා. හැබැයි දැන් මේ අලුතින් නිර්මාණය වෙච්ච හයිබ්‍රිඩ් ආණ්ඩුව මොකද කරමින් ඉන්නේ? අලුතින් නිර්මාණය වෙච්ච මේ දෙමුහුන් ආණ්ඩුවේ තත්ත්වය මොකක්ද? දැන් අපි කාට හරි රටේ ජනතාවටත් අපටත් සාධාරණ ලෙස හැඟෙනවද දැනෙනවද ඔබතුමාලගේ මේ දෙමුහුන් පාලනය තුලත් මේ පරණ MR BR එහෙම නැත්නම් බ්ලූ බලකායේ ඒ රැකියාව ලබා දෙන දේශපාලන ක්‍රමවේදයට වඩා වෙනස් විදියට අලුත් දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. එහෙම දෙයක් අපට පේන්නේ නැහැ. එහෙම දෙයක් අපට පේන්නේ නැහැ. එහෙම දෙයක් රටේ ජනතාවට පේන්නේ නැහැ. ඒක නිසා ගරු නියෝජ්‍ය කතානායකතුන් මම අවධාරණය කරනවා සිදුවීම් කිහිපයක් මම උදාහරණ හැටියට ලංකා බැංකුවේ 2015 ජුනි මාසේ 24 වෙනිදා අරගෙන තියෙනවා. ඒ වගේම බඳවා ගැනීම කළා තියෙනවා. දැන් ඒක නිසා ඇතුලේ ඉන්න පිරිසක් මේ වෙනකොට උසාවි ගිහිලා තියෙනවා. මොකද පත්වීම් දෙන්නේ පත්වීම් දෙන ක්‍රියාවලියට අනුව නෙමෙයි. අද බැංකු වලට පත්වීම් ලබා දීමේදී ඒ තත්ත්වය ඇති කරලා තියෙනවා. මහජන බැංකුවේ
දත්ත ප්‍රවේශක මෙහෙයුම්කරුවන් ඩේටා ඔපරේටර්වරු 128 දෙනෙක් අරගෙන තියෙනවා. කාර්යාල කාර්ය සහායකවරු අරන් තියෙනවා. විභාගයක් තියලා නැහැ. අයදුම්පත් කැඳවලා නැහැ. එතකොට අපි මේ පාර්ලිමේන්තුවේ මීට කලින් කතා කළා නියෝජ්‍ය කතානායකතුමනි බැංකු පද්ධතියට අරගත්තා ඉන්නවා. ජාතික ඉදිරි කිරීම බැංකුවේ මහජන පෙත්සම් කාර්ය සභාවේ නියෝගයක් අරගත්ත 125 දෙනෙකුට අර මහජන ජාතික ඉදිරි කිරීමේ බැංකුවම මිනිස් බල සමාගමක් බවට පත් වෙලා මිනිස් බල සමාගමක් හැටියට බඳවාගත් 125 දෙනෙකුගේ සේවය ස්ථිර කරන්න කියලා. නමුත් ඔවුන්ගේ සේවය තාම ස්ථිර කරලා නැහැ. ඒක මහජන පෙත්සම් කාර්ය සභාවේ නියෝගයක් තියෙනවා. මුදල් අමාත්‍යාංශය මේ වෙනකන් ඒ වෙනුවෙන් නියෝග නිකුත් කරන්නේ නැහැ. එතකොට දැනට අවුරුදු 7ක් 8ක් 15ක් විතර ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ වැඩ කරන අයගේ සේවය ස්ථිර කරන්නේ නැතුව තියෙන තත්ත්වයක් ඇතුලේ අයදුම්පත් නිසිපරිදි කැඳවන්නෙත් නැතුව දුරකථනයෙන් කතා කරලා පත්තින් දීලා තියෙනවා 275 දෙනෙකුට ලිපිකරුවා. ඉතාම බරපතල මේ මම කිව්වේ බැංකු පද්ධතියේ උදාහරණයක් විතරයි. ඊළඟට CGR එකේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදේ අපි දන්නවා කුමාරවේල්ගම ඇමතුමා ඉන්න කාලේ විවේචනයක් තිබුණා 2300ක් බඳව ගත්තා කියලා. ඒ බඳවගත්ත 2300න්ම 90ක් විතර ඉන්නේ මතුගම අගලවත්ත බේරුවල පැත්තේ. මොකද මේ පහුගිය කාලේ පුරාම තිබිච්ච දෙයක් තමයි නියෝජ්‍ය කතානායකතුමනි එක්ක වරායට වෙන්න පුළුවන් කවුරු හරි ආවොත් කොහෙන්ද කියලා එක කාලයක වරායට එන්නේ නැගෙනහිරින්මයි. ඇව්වොත් කියන්නේ මම්පාරෙන් නැගෙනහිර පළාතෙන්. ඊළඟට ආයේ ඒක තිබුණා නුවරින්. ඇව්වොත් කියන්නේ නුවරින්මයි. වරාය සේවකෙක් නෙවොත් කොහෙන්ද ආවේ කියලා නුවරින්. ඊළඟට ඒක මාරු වුණා කළුතරට. වරාය කිව්වොත් කළුතරින්. එහෙම තමයි එන්නේ. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම CTB එකටත් එහෙමයි. දුම්රිය දෙපාර්තමේන්තුවට මෑත කාලේ ඇහුවොත් පහුගිය ආණ්ඩු කාලෙම ඇහුවොත් කියන්නේ කොහෙන්ද? මතුගමින්. අගලවත්තෙන්. ඒ කළුතර දිස්ත්‍රික්කෙන් තමයි එන්නේ. ඉතින් ඒ විශේෂයෙන්ම රංජිත් මදුමණ්ඩාර අමතුමා ඉන්නෝ. දැන් මම දන්නේ මොන විෂය පතේද කියලා. නමුත් එදා ඔබතුමාගේ කාලෙත් ආදේශක කම්කරුවන් බඳවගෙන තියෙනවා 533 දෙනෙක්. ඒතර ඒ ක්‍රමවත් බඳවා ගැනීමේ ක්‍රියාවලියක් නෙමෙයි. 2300ට වඩා 533 අඩුයි කියලා නම් හිතන එක පැත්තකින් හොඳයි. නමුත් ඒක එහෙම නෙමෙයි ඇත්ත தත්ත්වය. මොකද මේ බඳවා ගැනීමේ ක්‍රියාවලියේ മന്ത്രിවරුන්ට එහෙම නැත්නම් වෙනත් ක්‍රමවේදයන්ට ඒක තමයි ක්‍රමවේදී බවට පත් වෙලා තියෙන්නේ. ඒක සාධාරණ ක්‍රමවේදයක් වෙන්නේ නැහැ. මම උදාහරණයක් කියන්නම් මේ පහුගිය කාලය තුල බඳවාගත්ත මැතිවරණ සමයේ බඳවාගත්ත දෙයක් කම්පිකරණවක විදුලි බලශක්ති ඇමතුමා අමාත්‍යාංශයේ ලංකා විදුලි බල මණ්ඩලයේ 3 වෙනි ශ්‍රේණියේ ලිපිකරු තනතුරට පත් කිරීම මේ පත්තින් ලිපියක් තියෙන කාන්තාවක්ගේ හැඳුනුම්පත්ක්ගෙත් එක්ක විස්තරය තියෙනවා. මේකේ තියෙන ක්‍රමය අනුව 2015 7යි 2 දින පැවැත් වූ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව 2015 7යි 3 දින සිට ඔබ විදුලි බල මණ්ඩලයේ 3 වන පන්තියේ ලිපිකරු තනතුරට පත් කර ඇති බව සතුටින් දන්නවා. කොහොමද එහෙම කරන්නේ? 7යි 2 සම්මුඛ පරීක්ෂණයේ තියෙනවා 7යි 3 පත් කරනවා. එතකොට සම්මුඛ පරීක්ෂණයෙන් පස්සේ පත් වීම දෙන්න පුළුවන්. ලිපිකරු පත් වීම දිනයයි 7යි 2 පත් වීම සම්මුඛ පරීක්ෂණේ 7යි 3 පත් වීම 8යි 17 ඡන්දය. හරිනේ 2015 7යි 2 සම්මුඛ පරීක්ෂණය 7යි 3 පත්වීම 8යි 17 ඡන්දය. එතකොට පාර්ලිමේන්තුව විසිරවලා තියෙන්නේ. ඔව් 7යි 13 නාම යෝජනා ගත්තා. නාම යෝජනා ඉවර වුණේ. ජූලි මාසේ 13 නාම යෝජනා ඉවර වුණේ. එතකොට මේ පත්වීම් දෙනවා. මේ පිළිබඳව විදුලි සේවක සංගමේ මැතිවරණ කොමසාරිස්වරයාට ලියලා මැතිවරණ කොමසාරිස්තුමා මේ පත්වීම් දෙන එක නතර කරන්න කියලා ආයි නැවත ලියලා තියෙනවා. නමුත් මේ පත්වීම් දුන්නා. මේ පත්වීම් දෙනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෑන් පවර් සේවකයෝ ඉන්නවා 6750ක් විදුලි බල මණ්ඩලයේ. අනියම් පත්වීම් දීලා තියෙනවා 2300ක්. දැනට මාස 10ක් විතර යනවා මේ මෑන් පවර් සේවකයන් ස්ථිර කරනවායි කියලා විදුලි බල මණ්ඩලයේ උද්ඝෝෂණ ගිහිල්ලා ජනාධිපතිවරණ සමයේම මුදල් අමාත්‍යවරයා 2014 12යි 17 වෙනිදා 2014 12යි 17 කියන්නේ ජනවාරි 8 වෙනිදා ඡන්දෙ තිබුණේ ජනාධිපතිවරණේ. ඒ වෙලාවේ උද්ඝෝෂණය ළඟට ඇවිල්ලා පොරොන්දු වුණා මේ මෑන් පවර් සේවකයෝ ස්ථිර කරනවා කියලා. හැබැයි ඒක තාමත් සිද්ධ වෙලා නැහැ. ඒක ඒ ක්‍රියාවලියක් හැදිලා නැහැ. ඒක එහෙම තියෙද්දී මැතිවරණයට
මහා මැතිවරණයට දීපු පත්වීම් තමයි මේවා. ඒ මහා මැතිවරණයටත් මේ දින 100න් පස්සේ දින 100න් පස්සේ යහපාලනය කියන ආණ්ඩුවෙන් මහා මැතිවරණය ආසන්නෙත් පත්වීම් දීලා තියෙනවා. ඒක ඒ පත්වීම ලබාගත් පුජ්‍යලයාගේ සම්බන්ධයෙන් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ පත්වීම් ලබා දීමේ ක්‍රමවේදය ගරු නියෝජ්‍ය කතානායකතුමනි සාධාරණද? එතකොට මෙහෙම මැතිවරණ සමයකදී ඉන්ටර්වයුව කරපු දවස 7:02 7:03 පත්වීම දෙනවා නම් සුදුසුකම් තියන අයට මොකක්ද ඇති වෙන තත්ත්වය? සුදුසුකම් තියන අයට ඇති වෙන තත්ත්වය මොකක්ද? ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ තමයි උදාහරණ කිහිපයක්. එතකොට විදුලි බල මණ්ඩලයේ තත්ත්වය මේක නම් CTB එකේ තත්ත්වය මේක නම් CTB එකේ මේ වෙනකොට තත්ත්වය ගත්තොත් එහෙම 1800ක් දින 100 තුල පත්වීම් දීලා තියෙනවා. 1800කට දින 100 තුල පත්වීම් දීලා තියෙනවා. CTB එකේ. දැන් බස් එකකට 9 දෙනෙක් ගාන ඉන්නවා. දැන් බස් එකකට 9 දෙනා ගාන ඉන්නවා. මොකද්ද ලබා දුන්නු ක්‍රමවේදය? මොකද්ද සාධාරණ ක්‍රමවේදය? සාධාරණ ක්‍රමවේදයක් හැදුන්නේ නැහැ. දේශපාලන පත්වීම් නෙමෙයිද? ඒකයි අපි අහන්නේ. ඉතින් කාලෙන් කාලෙට ඇමතිවරයා පත් වෙනකොට ඇමතිවරයා පත් වෙන ප්‍රදේශය අනුව ඒ දිස්ත්‍රික්කය අනුව ආයතනවල සේවකයෝ පිරෙනවා නම් රැකියාව වලට මිනිස්සු පිරෙනවා නම් රටේ අධ්‍යාපන සුසුකම් තියෙන අවුරුදු ගාණක් 13ක් විතර ඉගෙන ගන්න විශ්වවිද්‍යාලවල ගිහලා උපාධි ගන්න අයට මොකක්ද තමන්ගේ රැකියාවක් කිරීම පිළිබඳ ලැබෙන විශ්වාසය? තමන්ට රස්සාවක් ලැබෙනවා මේ ආණ්ඩුවෙන් කියලා ලැබෙන සහතිකය මොකක්ද? දැන් මම ඉස්සෙල්ලා ඉදිරිපත් කරේ MR BR ලැයිස්තු වලින් ආපු කට්ටියගේ ඉතිහාසය. ඒතර MR BR සංස්කෘතිය වෙනුවට බ්ලූ බලකාය සංස්කෘතිය වෙනුවට මේ දෙමුහුන් ආණ්ඩුවෙන් හදන අලුත් තුන්වෙනිදා ඒ කියන්නේ 2015 අගෝස්තු මාසේ 3 වෙනිදා බදවගත්තේ නියෝජ්‍ය ආරක්ෂක කළමනාකරු. ඔහු බඳවා ගැනීමේ තනතුරට පුරප්පාඩු තියනවා කියලා පත්තරේ දැන්වීම දැම්මේ. සන්ඩේ ඔබ්සර්වර් පත්තරේ දැන්වීම දැම්මේ අගෝස්තු මාසේ 9 වෙනිදා. ඒ කියන්නේ එතකොට අගෝස්තු මාසේ 9 වෙනිදා දැන්වීම පත්තරේ පළ වෙනකොට අගෝස්තු මාසේ 3 වෙනිදා ඔහු බඳවගෙන ඉවරයි. මේක තමයි තාත්තේ. මෙතන වෙනස තියෙන්නේ අර වරාය ඇමතිවරයා අර්ජුන් රන්තුන් ඇමතුමා. එතකොට ඇමතිවරයා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට ලියුමක් ලියන්න නැති එක විතරයි. කලින් උනේ එහෙමයි. වරාය බාර ඇමතිවරයා වරාය අධිකාරියට කෙනෙක් බඳව ගන්නව නම් අරලියගහ මන්ත්‍රීට ලියුමක් ලියන්න ඕන. එච්චරයි වෙනස. හැබැයි දෙකම එකයි. දෙකේදී වෙන්නේ මොකද්ද? මේකේ වෙන්නේ මොකද්ද? බඳව ගන්නවට බඳවගෙන ඉවරයි දැන්වීම පළ කරනකොට. සන්ඩේ ඔබ්සර්වර් පත්තරේ දැන්වීම යනවා අගෝස්තු මාසේ 9 වෙනිදා. හැබැයි වැඩ බාරගෙන 8 වෙනි මාසේ 3 වෙනිදා. අගෝස්තු මාසේ 3 වෙනිදා. මේක තමයි තත්ත්වය. දැන් විශේෂයෙන්ම ඉතින් අපි කියනවා මෙන්න මේ තත්ත්ව වෙනස් කරන්න ඕන. මේ තත්ත්ව වෙනස් කරන්න ඕන. මේ තත්ත්ව වෙනස් විය යුතුයි කියන බල කිරීම තමයි යෝජනාව තමයි දැන් මේ පාර්ලිමේන්තුවේ අද අපි මේ කල්තබීම් විවාදයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා කලින් ආණ්ඩුවට වඩා කලින් ආණ්ඩුවේ තිබිච්ච තත්ත්වයට වඩා දැන් තත්ත්වය හොඳයි කියලා හිතන්න රටේ ජනතාවට කිසිම සහතිකයක් නැහැ. ඒක නිසා මෙන්න මේ තත්ත්වය වර්ධනය වෙන එක තමයි විය හැකියාව තියෙන්නේ. ඒ නිසා තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරපු වාක්‍ය හුදු වාක්‍ය ඛණ්ඩයක් වෙනුවට එයට ප්‍රාණයක් ලබා දෙන ක්‍රියාවලියක් ක්‍රියාත්මක විය යුතුයි කියන යෝජනාව ඉදිරිපත් කරමින් මේ කල්තබීම් විවාදයේ රජයේ ආයතන වලට බඳවා ගැනීමේදී ක්‍රමවත් විධිමත් වැඩපිළිවෙලක් හැදෙන්න ඕනේ කියන යෝජනාව මම මේ සභාව ඉදිරියට තබනවා. බොහොම ස්තුතියි. මෙම යෝජනාව ස්ථිර කිරීම සඳහා ගලපති මන්ත්‍රීතුමාට ආරාධනා කරනවා.